එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. ජීවමාන ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට මේ මුලම වචනේ බාර කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට ස්වාමීන් වහන්සේ මේ මුලම වචනේ ආලේප කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධ ගින්නෙන් මේ මුළු වචනේ ආලේප කොට මුද්‍රා කරන අතර මගේ දෙවියන් වහන්සේ මේ වචනේ කරන කොටගෙන ඔබ වහන්සේ අපේ හදවත් ප්‍රබෝධමත් කෙරේවයි කියලා යාඥා කරනවා. මගේ ජීවමාන ජේසුස් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ කතා කෙරේවයි කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට අපි යාඥා කරන අතර ස්වාමීන් වහන්සේ කිසි මිනිසෙකුගේ වචනය නොවන හැටියට ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩෙම ඔබ වහන්සේ කතා කරන හැටියට අපි යාඥා කරන අතර මේ සියල්ලෝග ස්වාමීන් වහන්සේ මේ සියල්ල දුගන්වන්නට අවශ්‍ය ප්‍රඥාවත් ඉගෙන ගන්නට අවශ්‍ය ප්‍රඥාවත් ඔබ වහන්සේ නිදහස් කරමින් නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ඔබ වහන්සේම ශුද්ධාත්මය අපට මඟ පෙන්වමින් ඔබ වහන්සේගේම කරුණාව අපට නිදහස් කෙරේවයි කියලා යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ඔබ වහන්සේගේම වචනය ඔබ වහන්සේ අපට කතා කෙරේවා ඔබ වහන්සේ අපේ ජීවිත වෙනස් කරන හැටියට අපේ ජීවිත අලුත් කරන හැටියට ශුද්ධාත්මය ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කෙරේවා ජේසුස් ඔබ වහන්සේ අප මාධ්‍ය වැඩ වාසය කෙරේවා ඔබ වහන්සේගේම නාමයට මුළුමනින්ම ස්වාමීන් වහන්සේ මේ වචනය ආලේප කරමින් අභිෂේක කරමින් ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරන අතර මේ මුළු වචනයට විරුද්ධව ක්‍රියා කරන ඒ මුළුම සතුරාගේ බලය ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බඳ තහනම් කරන අතර වහන්සේගේ කරුණාව නොඅඩුව අපි කෙනෙක් අතුල් නිදහස් කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිතුම් බලන්ත නාමයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේගේ වචනයට අපි යමු අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු අපි ඉස්සර කොහොමද දැන් කොහොමද කියලා. එහෙනම් මතකයි. පුංචි කාලේ ළමා කාලේ මතකයි. කාට හරි මතකයි නේ. ඔව් දැන් සමහර කියනවා අනේ මේ ඉස්සර අනේ ඔයා පුංචි කාලේ මේ විදියයි පුංචි කාලේ අර විදියයි කියලා කියන හරි හුරතල් දැන් ඒකට එහෙම කියනවා. කොහොමද කියන්නේ? හරි දඟකාරයි නේද? දැන් පොඩි කාලේ හිටපු අපිට මේ තාමත් ඉන්නේ. නෑ නේ වෙනස් වෙලා නේ. වෙලාවකට ඉපදුනාට පස්සේ කියනවා අම්බේ අම්මා වගේමයි දෝනියන්ද නේ තාත්තා වගේමයි පුතන්ඩියා නේද? නොට්ටිගේ පුතා නොට්ටි වගේ නැත්තම් එහෙම කියලා කියනවා නේ. ඒ වගේ අපි පුංචි කාලේ හිටපු අපි නෙමෙයි මේ දැන් ඉන්නේ. ඒ වගේම තව අවුරුදු 10කට අවුරුදු 5කට කලින් හිටපු අපිත් නෙමෙයි දැන් ඉන්නේ නේ. නේ අපි හුඟක් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ වෙනස් වීම තුළ අපි ඇත්තටම බලන්න ඕනේ ඇයි මොන වගේ වෙනස් වීමක්ද තියෙන්නේ කියලා නේ. මේ වෙනස් වීම යහපත් දෙයක් නම් ඒක යහපත්. මේ වෙනස් වීම අයහපත් නම් ඒක අයහපත්. අපි කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ? අපි වෙනස් වෙනවා නම් කොහොමද හිතන්නේ? මයික් එක ඔන් කරලා කියන්නේ කවුද? දෙවියන් වහන්සේ යහපත් විදිහට දෙවියන් හරි ධම්මි සිස්ටර් කිව්වා. මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේ කැමති විදිහට වෙනස් වෙන්න ඕනේ. එහෙමද? නේද? එතකොට අපි දැන් බලමු ඇත්තටම කොයි විදිහටද දෙවියන් වහන්සේ කැමති විදිය. දැන් දෙවියන් වහන්සේ කැමති විදිය අපි හොයාගන්නේ කොහොමද? ඇත්තටම දෙවියන් වහන්සේ මොන විදිහටද අපෙන් බලාපොරොත්තු වුනේ? එතකොට දැන් දෙවියන් වහන්සේ ගැන ඉගෙනගෙන අපි වෙනමම විදිහකට අපි හැඩගැහෙන්න ඕනේද?
ඒ දෙවියන් වහන්සේ ගැන ඉගෙනගෙන දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන අපි අපේ ජීවිත ගැන දෙවියන් වහන්සේ මොන හරි බලාපොරොත්තු තියලා තියෙනවා නම් ඒ කැමති උන්වහන්සේගේ කැමති විදිහට අපි ජීවත් වෙන්න ඕනි කියලා අද දවසේ අපි හිතනවා නම් එතකොට අපි අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ ආකාරයන් තියෙනවාද? කොයි විදිහටද වෙනස් කරගන්න ඕනේ? අපි කොතනද හිටියේ දැන් අපි කොතනද ඉන්නේ? නැත්නම් අපි කොතෙන්ටද යන්නේ? නේද? අපි පටන් ගත්ත තැන කොතනද? නෑ අපේ ජීවිත පටන් ගත්ත තැනනේ. ආත්මික උත්තරෙපා. පෞකාර ජීවිතය දුෂ්ට චරිතනකින් අය නෑ හරියටම පටන් ගත්තේ කොතනින්? නෑ ඊටත් කලින් මං කියන්නේ අපි හරියට පටන් ගත්තේ කොතනින්? ධම්මි කියලා කෙනෙක් අපි ඉස්සෙල්ලාම අඳුරගන්නේ කොතනින්ද? මල්ලිකා කියලා කෙනෙක් අපි නෑ ආමේන්. අපි කවද්ද ඉස්සෙල්ලාම ධම්මිව අපි අඳුරගන්නේ කවද්ද? මව් කුසේදී නේද? මව් කුසෙන් එළියට ආවට පස්සේ නේ. ආමේන්. අම්මගේ දරු ගැබෙන් තමයි අපි දරු ගැබෙන් එළියට ආවට පස්සේ තමයි අපි යාට නමක් තියන ඔන්න මෙන්න මෙයා තමයි දැන් ධම්මි. නැතුව ධම්මි බබා දරුවා ඉපදිලා දරුවා උස්මහත් වුණාට පස්සේ අම්බේ පුදුම දමයන්ති වැඩ තමා කරන්න කියලා දමයන්ති කියලා නම තිබ්බද නෑනේ? රන්මැණිකා කියලා නම තිබ්බේ රන්මැණිකා වගේ වැඩ කරන හින්දාද නෑනේ? ඒක ඉපදෙද්දිම නේ ඉපදුනාට පස්සේ අම්මලා තාත්තලා නම තියනවා දමයන්ති කියලා. එතනින් තමයි අපි පටන් ගත්තනේ. එතනින් තමයි අපේ ජීවිතවලට නේ අපේ මේ පොළවේ අපි දවස් පටන් ගන්න. ඒතර පටන් ගත්ත තැන වැදගත්. උත්පත්තිය නේ. ආමේන්. එදා දෙවියන් වහන්සේත් පටන් ගත්ත උත්පත්තියෙන්. හොඳයි. අපි මව් කුසෙන්ම පටන් ගමු. ගීතාවලිය 139 ගීතාවලිය 139 13 14 ගීතාවලිය 139 13 14 මොකක්ද එතන කියන්නේ? හැමෝම කියව ගන්න බලන්න. මක් නිසාද? මොකද්ද? මක් නිසාද? හැමෝම හයියෙන් කියවන්න. ඔබ මාගේ හදවත හිමිකර ගත්සේක. මාගේ මව්කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුති කරන්නෙමි. මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනී. ආමේන්. මොකද කියන්නේ? මක් නිසාද ඔබ මාගේ ආත්මය මගේ හදවත මොකද දෙවියන් වහන්සේ අයිති කරගත්ත කියන්නේ? මාගේ හදවත හිමි කරගත්සේක. හලෙලූයා. ආමේන්. ඒතර නමුත් දැන් අන්ති දවසේ අපි කල්පනා කරොත් අපි ඇත්තටම දෙවියන් වහන්සේව දන්නේ කවද්ද? දැනගත්තේ කවද ඉඳන්ද? අවුරුදු 2-3ක් ඇති නේද? අවුරුදු 2-3ක් ඇති, අවුරුදු 4ක් කියයි, අවුරුදු 5කට කලින් කියයි, අවුරුදු 10කට කලින් කියයි. ඔහොම කියයි නේ. නේ උපතින් ක්‍රිස්තියානි සෙනග වුණත්, උපතින් කතෝලික, උපතින් ක්‍රිස්තියානි කියමු. නේ ඒ අය වුණත් හරියටම දෙවියන් වහන්සේ වඳුන ගන්න කාලයක් ගත වෙනවා නේ. කාලයක් ගත වෙනවා. මොකද දන්නවද දෙවියන් වහන්සේ කියන සමයන දාවිත්තුමා කියන මක් නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක. අපේ හදවත අයිති කාටද? දෙවියන් වහන්සේටයි.
අපි තීරණය කරාට අපේ හදවත දෙවියන් වහන්සේට දෙනවා කියලා අවුරුදු 5කට ඉස්සෙල්ලා 4කට ඉස්සෙල්ලා 3කට ඉස්සෙල්ලා 10කට ඉස්සෙල්ලා නමුත් දෙවියන් වහන්සේ අපේ හදවත අයිති කරගෙන ඉවරයි. ආමේන්. ඔයාගේ මගේ හදවත කාටවත් අයිති නැහැ. අපිටවත් අයිති නැහැ. ඒක කාටද අයිති? දෙවියන් වහන්සේටයි. ආමේන්. ඇයි එහෙම කියන්නේ? දෙවියන් වහන්සේ නම් ප්‍රේමයය. ආමේන්. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයය. පුංචි දරුවෙක්, මව් කුසේ ඉන්න දරුවෙක්, මව් කුසේ හැදෙන වැඩෙන දරුවෙක්, මව් කුසෙන් එළියට එන දරුවෙක්, ඒ දරුවගේ වැඩිමට වැඩිපුරම බලපාන දේ මොකද්ද? ඒ අම්මා බොන කාම බීම වලට වඩා, ඒ අම්මා බොන වතුර වීදුරුවට වඩා නේ ඒ දරුවා මව් කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් ඒ දරුවා පිළිසිඳ ගන්නට නේ පිළිසිඳ ගන්නටත් ඒ දරුවා වැඩෙන්න ඒ දරුවා නේ ඒ කියන්නේ හොඳට හැදෙන්න වැඩෙන්න ඒ දරුවට අනිවාර්යයෙන්ම අවශ්‍ය මොකක්ද? ප්‍රේමය. ආමේන්. දරුවෙක්ට වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රේමය. ආමේන්. හලෙලූයා. දරුවා ඉපදුනාට පස්සේ දරුවට ආයෙත් වර්ධනයට අවශ්‍ය මොකද්ද? ප්‍රේමය. අම්මගේ ප්‍රේමය තුල තමයි නේද දරුවාට කැම ටික හම්බෙන්නේ. අම්මගේ ප්‍රේමය තමයි, අම්මගේ ආදරය තමයි, ඒ ලේ තමයි කිරිවලට හැරෙන්නේ නේ. ඒ ආදරයත් එක්ක අම්මට දරුවා ගැන කිසි තැකීමක් නැත්තම් මොකද වෙන්නේ? කිරි හැදෙනවද? නැහැ. හලෙලූයා. ඕනෙම දරුවෙක්ගේ වැඩිවීමට, ඕනෙම මිනිහෙක්ගේ, ඕනෙම සතෙක්ගේ වේවා, ඕනෙම දරුවෙක්ගේ වැඩිවීමට බලපානම දේ මොකද්ද? ප්‍රේමය. ආමේන්. ප්‍රේමය කියන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ නැතිව, ඒකයි කියන්නේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ කරන කොටගෙන සාධන ලද්දේය. සාධන ලැබූ කිසිවක් උන්වහන්සේ නැතිව සාධන නොලද්දේය. මොකද කියන්නේ? දෙවියන් වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලැබූ කිසිවක් උන්වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ නැතිව සාධන නොලද්දේය. ආමේන්. මේ මුළු ලෝකේ ඉරහඳ තාරකා මේ විදියට කැරකෙන්නත්, ආමේන්, මේ ගස්කොළ පවා වැඩෙන්නත් ප්‍රේමය අවශ්‍යයි නැද්ද? අපි පුංචි කාලේ විද්‍යාවට ඉගෙන ගන්නනේ ආරම්භක විද්‍යාව කියලා පාඩමක් තිබ්බ මං හිතන්නේ ඉස්කෝලේ. ඒක උගන්වනවා ගස් දෙකක් අරගෙන නේ එක ගහකට හොඳට කතා කරන්න. හොඳට කතා කරලා වතුර දාන්න. ආදරෙන් කතා කරලා වතුර දාන්න. අරකටත් වතුර දාන්න. නමුත් එක ගහකට ආදරෙන් කතා කර වතුර දාන්න කියලා බලන්න කියනවා. ඒ ගහේ මේ ගහේ පළදාව කොහොමද? ආමේන්. ආදරෙන් කතා කරපු ගහේ පළදාව කොහොමද? සාරවත්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ තුල යාඥා කරමින් ඉන්න නිවසක පළදාව කොහොමද? ඒ වැඩි ඇයි? උන්වහන්සේගේ ප්‍රේමය. ආමේන්. ප්‍රේමය එක්ක තමයි නේද? ප්‍රේමය එක්ක තමයි ගහකොළ පවා වැඩෙන්නේ. ඕනෑම වර්ධනයකට. ඒකයි කියන්නේ අපොලොස් වතුර දැම්මා, නේ අරයා වතුර දැම්මා, මෙයා වතුර දුන්නා. නමුත් ගහකොළ වැවෙන්නේ, වර්ධනය වෙන්නේ කවුරු නිසාද? දෙවියන් වහන්සේ නිසා. දෙවියන් වහන්සේ නිසා. දෙවියන් වහන්සේ නිසා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේ අපේ හදවත හිමි කරගත්තේ ඇයි? අපිව වර්ධනය කරන්න ඕන නිසා. ආමේන්. මව් කුසේ මා වැස්සූසේක. මාගේ මව් කුසෙහි මා වැස්සූසේක. ආමේන්. හලෙලූයා. මාගේ මව් කුසේ මා වැස්සූසේක. මේක ඉංග්‍රීසි බයිබලේ තමයි මේක ලස්සනටම කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මව් කුසේ මා වැස්සූසේක කියපම. ගීතාවලිය 139:13-14 අපි ඉන්නේ. ඉංග්‍රීසි බයිබලේ තියෙන්නේ මේක for I knitted you in your mother's womb.
knitted you. knitted කියන්නේ මොකද්ද? knit කරනවා කියන්නේ මොකද්ද? ගොතනවා. ඔගොල්ලෝ කවුරුත් ගොතනේව කරලා තියෙනවද? අර වූල් වලින් ගොතනවා නේද? බබාලගේ ඇඳුම් එහෙම අර වූල් වලින් ගොතනවා නේ. තොප්පි ගොතනවා, මේ සප මොනවාද මේස් ගොතනවා, පොඩි පොඩි ඇඳුම් ගොතනවා. ගොතලා තියෙනවද? කවුද ගොතලා තියෙන්නේ මෙතන? ගොතපු කෙනෙක් නැද්ද? මේක මොකද්ද කියන්නේ? ස්වාමින් වහන්සේ එතන කියනවා ඔබ වහන්සේ මාව ගෙතුවා කියලායි කියන්නේ මව් කුසේ ඇතුලේ. ආමෙන්. ගොතපු කෙනෙක් ගොතලා තියනවද? කවුරුත් ගොතලා නැහැ. හරි. ගොතපු කෙනෙක් පවුලේ ඉඳලා තියනවද? ගොතන එකක් දැකලා තියනවද? ගොතන එකක් බලාගෙන ඉඳලා තියනවද? දැකලා තියනවා. හොඳයි. දැකලා තියනවා. හරි. එතකොට ගොතනකොට දැන් සාමාන්‍යයෙන් මහනා වගේ නෙමෙයිනේ. ගොතනකොට නූල් ජාති කීයක් ගන්නවද? අඩුම ගානේ දෙකක්වත් ගන්නවා නේ. අනික ගොතනා කියලා ඉක්මනටම ගොතන්න පුළුවන්ද? කොච්චර කල් යනවද? මහනා වගේද? සමහර ඒවාට මාස යනවා, මාස 1 2 යනවා. නේද? එතකොට ගොතන කෙනා අර නූල් වල පාට නූල් එහෙම තෝරගන්නේ කොහොමද? නේ? මොනවද තෝරගන්නේ? කොහොමද නූල් තෝරගන්නේ? හොඳ නූල් තෝරගන්නවා. එතකොට පාට තෝරගනිද්දි එයාට ලස්සන පාට, එයා කැමති පාට. නේ? එයාට ලස්සන, එයාට කැමති පාට තෝරගෙන නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඔක්කොම එකපාරට මහගෙන ගමන් හරි මම මේස් එකක් මහනවා. එහෙම කියලා මහගෙන කියලා නෑ එක්ක මේක මම තොප්පිය කරනවා. මම දැන් තොප්පිය කරනවා. එහෙම කරනවද? අනේ එක්ක තොප්පියත් බෑ වගේ. අය මහගෙන ගිහිල්ලා නෑ මේක මම ජැකට් එකක් කරනවා. එහෙම කරනවද? එක්ක ජැකට් එක බෑ මම එක්ක තොප්පියම කරනවා කියලා අපෝ තොප්පියට එනවද? නැහැ. මහන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගොතන්න ඉස්සෙල්ලා හිතනවා මම ගොතන්න යන්නේ තොප්පියක්ද, මේස් එකක්ද, ජැකට් එකක්ද, මොකක්ද ගවුමක්ද? නේ නැත්තම් බ්ලැන්කට් එකක්ද? ඒක එතකොට දිග පළල කොච්චරද? මොන පාට වලින්ද මම කරන්න යන්නේ? මම කවද වෙනකොට මේක ඉවර කරනවද? නේද? මං මොන වගේ සයිස් එකකටද කරන්න යන්නේ? හැම දෙයක්ම ලස්සනට හිතලා බලලා ඒ අවශ්‍ය දේවල් අරගෙන තමයි එයා වැඩේ පටන් ගන්නෙ නේ. ඊට පස්සේ පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක ඉවර කරනකම් 100ක් නැහැ. ඔය දැකලා තියෙනවද ඒ ගොතන කට්ටිය? දැන් අර අපේ මේ දම්මි සිස්ටම් දන්නවා, ඩියාන සිස්ටම් දන්නවා. අපේ අර ඕමානි පවුලේ අම්මා ඉන්නවනේ. නේ මතකද? වෙලාවකට චර්ච් එකටත් අරන් එනවා නේ ගොතන එක. අරක් ඇවිල්ලා චර්ච් එකෙත් වාඩි වෙලා ගොතා ඉන්නවා. කතා කරන ගමන්. ඊට පස්සේ යන්නේ තැන් වාඩිලා මේගොල්ලෝ මොකද බස් එකේ යනකොටත් ඒක ගොතා යනවා. ඒක නවත්තන්න බෑ. ඒගොල්ලන්ට ඒක කරලා ඉවරනකම් ඉවසිල්ලක් නැහැ. ආමේන්. හලෙලූයා. ආමේන්. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේත් අපිව මව් කුසෙහි අපිව තියලා අපිව ගෙතුවා කියලා. මව් කුසෙහි අපිව ගෙතුවා කියලා. ආමේන්. නෑ ඇත්තටම අර DNA එකත් බැලුවොත් DNA එකක පින්තූරයක් බැලුවොත් ඒ DNA දෙක ඒ කියන්නේ අම්මගේ DNA එකයි තාත්තගේ DNA එකයි ඒක අර ගොතපු එකක් වගේ අර ලණුවක වගේ ඇඹරිලා තමයි තියෙන්නේ. ඔගොල්ලෝ පින්තූරයක් බැලුවොත් මම ඔයගොල්ලන් පින්තූරයක් පස්සේ වන්නම්. හලෙලූයා. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ ගොතනවා. ආමේන්. එතකොට මම සුදුයි, මම කළුයි, මම දුඹුරුයි. අපි කියනවා අයියෝ අපි කළු වෙලා, අපි සුදු වෙලා, අපි කියනවා අපි සුදු වැඩි, අපි කළු වැඩි, අපි දුඹුරු වැඩි. නේ? අපි කැමති නෑ අපේ පාටට. අපි කළු අය සුදු වෙන්න දඟලනවා, සුදු අය කළු වෙන්න දඟලනවා. නේ? නමුත් උන්වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ කැමති පාට. ආමේන් හලෙලූයා. උන්වහන්සේ කැමති පාට තමයි උන්වහන්සේ තෝරගෙන මේ ගොතලා තියෙන්නේ. ආමේන්. උන්වහන්සේ අකමැති පාට නෙමෙයි. සුදු වුණත්, කළු වුණත්, දුඹුරු වුණත් මොන පාට වුණත් උන්වහන්සේ කැමතියි. හලෙලූයා. උන්වහන්සේ ආසයි. ආමේන්. උන්වහන්සේ කැමති විදිහටයි හදන්නේ. කැමති විදිහට උන්වහන්සේ නොයිවසිල්ලෙන් හැදුවා.
අනික උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ ධම්මිව කොයි විදිහටද හදන්නේ කියලා. උන්වහන්සේ දැනගෙන හිටියා එතකොට මල්ලිකා සිස්ටර් කොහොමද හදන්නේ කියලා. උන්වහන්සේ දැනගෙන හිටියා සිස්ටර් ඩියානා කොහොමද? සිස්ටර් ගංගා කොහොමද? හා? සිස්ටර් ශාන්තා කොහොමද? සිස්ටර් සුසන්තලා කොහොමද? අපි කොහොමද උන්වහන්සේ ගොතන්නේ මොන විදිහටද කියන එක උන්වහන්සේ සැලසුම් කරලා නිර්ණය කරලා තමයි උන්වහන්සේ ගොතන එක ගෙතුවේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේට කොච්චර කාලයක් ගියාද ගොතලා ඉවර කරන්න? මාස 9ක් උන්වහන්සේ ආමේන් මව් කුස ඇතුලේ අපිව ලස්සනට ගොතලා ඉවර කරා. ආමේන් හලෙලූයා. මාස 9ක් මොකද කරන්නේ? මව් කුසේ මා බැස්සූසේක. ගොතනකොටත් මොකද කරන්නේ? ගොතනකොට හැමතැනම එල්ලගෙන යනවද? උඩට උස්සගෙනද කරන්නේ? නෑ පල්ලයට තියාගෙන නේ කරන්නේ. කාටවත් පේනවද? කාටවත් පේනවද මොකද්ද ගොතන්නේ කියලාත් එලාකට අපි අහනවා මොකද්ද ගොතන්නේ කියලා නේ. නේ. උන්වහන්සේ ආමේන්. උන්වහන්සේ මොකද කරන්නේ? මව් කුස ඇතුලේ තමයි ගොතන්නේ. ආරක්ෂා කරගෙන තමයි ගොතන්නේ. ඇයි ඒ? හදනකොට ඩැමේජ් වෙන්න පුළුවන්. හදන්න ඉස්සෙල්ලා මේක ජරාව ගෑවෙන්න පුළුවන්. නේ එළිය දාගෙන එහෙම හැමතැනම දාගෙන ගොතන්නේ ස්වාමීන් වහන්සේ හරි පරිස්සමෙන් ගෙතුවා. ආමේන් හලෙලූයා. උන්වහන්සේ ගොතලා ඉවරලා. කොහොමද ගොතලා තියෙන්නේ? මම ඔබට ස්තුති කරන්නේ මේ. හලෙලූයා. උන්වහන්සේ අපි අම්මා දරුවා පැහැදුවේ අම්මට ඕන හින්දාවත් තාත්තා දරුවා හැදුවේ තාත්තට ඕන නිසාවත් ඒ මව් කුස ඇතුලේ අම්මා හින්දාවත් තාත්තා හින්දාවත් නෙමෙයි දරුවා ඒ විදිහට හැදුනේ. දරුවා මව් කුස ඇතුලේ හැදුනේ දෙවියන් වහන්සේට ඕන නිසායි, දෙවියන් වහන්සේට කැමති විදිහටයි. ආමේන්. අපි සමහරවිට අපි ලොකු වෙලා මොකද කරන්නේ? අපි අම්මට බයිනවනේ. අපි තාත්තට බයිනවා. දරුවෝ නිසා අම්මල බැනුම් අහනවා, දරුවෝ නිසා තාත්තල බැනුම් අහනවා. අපිව නේ අපි ඉපදුන මව් කුසට අපි වෙලාවකට ශාප කරනවා. සමහර අය ඉපදුන මව් කුසට එයා ශාප කරනවා. නේ එදා යෝබ්ගේ අතිනුත් ඒක වුණා. මතක ඇති. නේ මම නොඉපදුනා නම් කියලා යෝබ් කිව්වා. නමුත් අපි කවුමදාකවත් අම්මට ඕන විදිහකට දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ. නේ දැන් අපේ ගෙදර ගත්තොත් අපේ ගෙදර 3 දෙනෙක්ම ඉන්නවා. ඇයි වෙන දෙයක් නෙමෙයි. මේගොල්ලන්ට ඕනේ ඉස්සෙල්ලා මොකද්ද? පිරිමි දරුවෙක් ඉපදෙනකන් හැදුවා අන්තිමට අතහැරලා දැම්මා. නේ එතකොට දැන් අම්මට තාත්තට පිරිමි දරුවෙක් ඕනේ කියලා ඒක පිරිමි දරුවෙක් හැදෙනවද? නෑ. අම්මට තාත්තට ගැහැණු දරුවෙක් ඕනේ කියලා ගැහැණු දරුවෙක් හැදෙනවද? නෑ. අම්මට තාත්තට ඕනේ සුදු රෝස පාට කොණ්ඩේ දුඹුරු මේ මොනවාද කහ දුඹුරු පාට සුද්ධියක් වගේ ළමෙක්ද ගැහණු දරුවෙක් කියලා හිතලා බෝනික්කෝ බල ඒ විදිහට හිතුවට අම්මට තාත්තට බෝනික්කෝ වගේ දරුවෝ හම් වෙනවද? නැහැ. අම්මට තාත්තට හම්බෙන්නේ අම්මට තාත්තට ඕනි විදිහේ දරුවෙක් නෙමෙයි. නේ ඒකනේ කියන්නේ අම්මයි තාත්තලා වෙලා අපෝ මේක හැදුවට වඩා හොඳයි පොල් පිත්තකින් එකෙක් කොටා ගත්තා නම් කියලා නේ. මේක හැදුවට වැඩිය හොඳයි මේ හරකෙක් ගෙනල්ලා ගෙදර හැදුවා නම් කියනවා. ඌරෙක්ව හදාගත්තා නම් කියනවා. එතකොට ඇයි අම්මට තාත්තට ඕනේ කෙනා නෙමෙයි ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ. ආමේන්. අම්මට තාත්තට ඕනේ ඉස්සෙල්ලම ડોක්ටර් කෙනෙක් වෙන්න දරුවෙක්, ඊළඟට ඉංජිනේර කෙනෙක් වෙන්න දරුවෙක්, ඊළඟට ගුරුවරයෙක් වෙන්න දරුවෙක්. නමුත් ඒකක්වත් නෙමෙයි වෙන්නේ. ආමේන් හලෙලූයා. මව් කුසේ ඇතුලේ මොන දේ සිද්ධ වුණත් අම්මට තාත්තට අනිවාර්යෙන්ම දරුවෙක් නම් ලැබෙනවා. ආමේන්. නමුත් ඒ දරුවා මොන විදිහද මොන වගේ කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ කවුද? දෙවියන් වහන්සේ. ආමේන් හලෙලූයා. එනිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. හලෙලූයා. අද දවසේ අපි මොන විදිහට සාධන ලද්දේද? ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. හලෙලූයා. එතකොට අපි මොන වගේද? අපි ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අතින් නිර්මාණය කරපු දරුවන්. ආමේන්.
හලෙලූයා. එතකොට අපි හැසිරෙන්න ඕනෙත් කොහොමද? මගේ දෙවියන් වහන්සේ මාව උන්වහන්සේගේ අතින් නිර්මාණය කළේ. ආමෙන්. ඔගොල්ලෝ ඉස්සර පුංචි කාලේ සමහරවිට ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන්, දැනුත් වෙන්න පුළුවන් සමහරවිට. ඔය මේ ඇඳුම් එහෙම මහාන අය ඇතිනේ. තමන් ඇඳුම මැහුවට පස්සේ නැත්තම් කියමු පුංචි කාලේ අර මැටි වලින් අපි හදනවානේ පොඩි පොඩි වාස් ಜಾති හදනවා, කල ಜಾති හදනවානේ අර ඉස්කෝලේට එක එක අපිට අත්හැර දෙනවානේ. ඒ හදපු ඒවා එහෙම කොහොමද? ඒ තමන් හදපු එකක් අපි කඩන්න කැමතිද? කවුරු හරි කඩනවටවත් කැමතිද? නෑ. තමන් මහපු ඇඳුමක් කවුරු හරි මේ විසික් කරනවට කැමතිද? කවුරු හරි ඉරනවටවත් කැමතිද? ඒක ඇඳ නැතත් තියන්න ඕනේ. නේ ඇයි ඒක කඩද්දි අපිට හරි දුකයි නේ. නේ අපිට හරි දුකයි. අපි හදපු මොකක් හරි අත්තඩ එකක් මොන හරි අපි මහන්සි වෙලා ඇඳ චිත්‍රයක්. ඒ චිත්‍රය ඉරලා හරි තිබුණත් අපිට දුකයි. දැන් නිකන් කියමු. දැන් ඇත්තටම දැන් කාලේ දැන් ඕගොල්ලෝ මහන්සිලා අම්මලා මහන්සිලා උයනවා. නේ ලොකු කෑම වේලක් හදලා අන්තිමට ඒ කෑම වේල මේ කෑම විසික්කද්දි කන්නේ නැතුව මොකද වෙන්නේ? එතකොට දුකයි. ආමේන් හලෙලූයා. නේ එතකොට ඔගොල්ලෝ හිතන්න අපි දෙවියන් වහන්සේට අපි ගැන කොහොම දුකක් ඇද්ද අපි අපේ ජීවිතේ විනාශ කරගනිද්දී? උන්වහන්සේ කැමති පාට වලිනුයි ඔයාවමයව දෙවියන් වහන්සේ මොකලා තියෙන්නේ. නමුත් අපි මොකද කරන්නේ? සුදු අය ටෑන් කරගන්න යනවා ලක්ෂ 2 වියදම් කරගෙන. කළු වෙන්න යනවා. කළු අය සුදු වෙන්න ආයෙ ලක්ෂ 2 වියදම් කරගෙන ආයෙ තැන් වල බඩ ගන්නවා. නේ ඉතින් මොකද ස්වාමීන් වහන්සේට දුකයි? ස්වාමීන් වහන්සේට දුකයි. ආමෙන් හලෙලූයා. එතකොට ආයෙ මොනවද කරගන්නේ? ශරීරේ විනාශ වෙන දේවල් පාවිච්චි කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද දෙන්නේ? ඇතුළාන්තයෙන් කැඩෙනවා. ඇතුළාන්තයෙන් ලෙඩ වෙනවා. ස්වාමීන් වහන්සේට දුකයි. ආමෙන් හලෙලූයා. ඒතර අපි වුණාට මොකද කරන්නේ? හැමදාම රැට හැමදාම උදේට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, ස්තුති වේවා. දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කරනවා, ප්‍රශංසා කරනවා, නමස්කාර කරනවා. නමුත් අපේ ජීවිතය ගැන අපි වටිනාකමක් දෙන්නේ නැහැ. නේ? හලෙලූයා. අපේ ශරීරය, අපේ ජීවිතය උන්වහන්සේ තුල අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. උන්වහන්සේ සතුටින් තියන්න නම්. ආමෙන් හලෙලූයා. එතකොට අපි උන්වහන්සේ අදට දැන් ඔයගොල්ලන් මතක ඇති පුංචි දරුවෙක් හදන අම්මා කෙනෙක් නේ දරුවා වැටෙන්න දෙන්නේ නැහැ. දරුවගේ ඔළුවක් නේ මේ මේස් එකවත් දොරකවත් වැදෙන්න දෙන්නේ නැහැ. නේ පොඩ්ඩක් හරි මధుරයක් හරි කාලා චූටි බිබිලක් හරි ඇවිල්ලා තිබුණොත් එහෙම එදාට අම්මට නිින්ද යන්නේ නැහැ. නේ නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අර මధుරවා කන්න දුන්නේ නැති වුණාට දැන් අර නේ එක කටු ගහ ගන්නවා. දැන් තුවාල කරගන්නවා. ඉතින් ඒ වගේ දැන් අපි එදා හිටපු කෙනාද දැන් අද ඉන්නේ. එදා අපි ගැන අපි පුංචි දරුවා කාලේ අපි ගැන අම්මලා වේවා අපි වේවා කල්පනා කරන විදිහටම දැනුත් අපි කල්පනා කරනවාද? නෑනේ. ආමේන් හලෙලූයා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියන මොකද්ද? මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔයා මම දෙවියන් වහන්සේ හදපු කෙනෙක් නම්, දෙවියන් වහන්සේ මවපු කෙනෙක් නම් අපි හරි භයානකයි කියනවා. We were fearfully and wonderfully made. Fearfully. ඒ භයානකයි කියන්නේ. ළඟින් ගියොත් ඇහක් නැහැ. එහෙමද? ඒ භයානකයි කියන්නේ. අපි මෙව්වේ කවුද? අපි හැදුවේ කවුද? අපි මැටි වාචනයක් නෙමෙයි. අපි වීදුරුවකින් හදපු දෙයක් නෙමෙයි ඕන කෙනෙක්ට අරගෙන කඩලා දාන්න. ආමේන්. අපිව මැව්වේ අපිව දෑතින් අල්ලලා මැව්වේ අහස් පොළොව මැව්ව දෙවියන් වහන්සේ. සර බලධාරී සර පරාක්‍රමයන්න් වහන්සේ. එළිය වේවයි කී කල එළිය විය. ඉරහඳ තාරකා උන්වහන්සේගේ වචනයෙන් මැව්වා. මේ අපි උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය අපි විශ්ලේෂණය කරා ඒ කාලේ. මතක ඇති.
නේ උන්වහන්සේ හැම දෙයක්ම හැදුවා. නමුත් අපිව උන්වහන්සේ හැදුවා. උන්වහන්සේගේ දෑතින් උන්වහන්සේ හැදුවා. නේ ආදම්ම හැදුවේ කොහොමද උන්වහන්සේ? උන්වහන්සේගේ දෑතින් අපිව හැදුවේ. ආමේන්. හලෙලූයා. එතකොට අද දවසේ අපි ඉන්න ඕනේ මොන වගේ සෙනගක්ද අපි? අපි භයංකර සෙනගක්. ඇයි? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ආමේන්. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි කොහෙවත් යන නෝන්ජල් ළමයි නෙමෙයි. ආමේන්. ඒ නිසා නෝන්ජලයට ඉන්න බෑ. මිනිස්සු අපි ගැන බය වෙන්න අවශ්‍යයි. ආමේන්. සතා සිව්පාව අපි ගැන බය වෙන්න අවශ්‍යයි. යක්ෂයා අපි ගැන බය වෙන්න අවශ්‍යයි. අපි යක්ෂයා එක්ක කරට අත දාගෙන යන තැනට නෙමෙයි. ආමේන්. මේ ඕනෑම පොළවේ කෙනෙක් ඕනෑම ආත්මික ලෝකයේ යක්ෂයෙක් කුම්බාණ්ඩෙක් පෙරේතෙක් අපි දැක්කම බය වෙන්න අවශ්‍යයි. නේ අපි ඒ උනාට මොකද කියන්නේ? අපි හොල්මන් කියලා අපි බයයි. එළියට බහින්න රෑ 6න් පස්සේ. නේ මොකද වෙන්න ඕනේ? සමහර මනුෂ්‍යයන්ට තියෙන ඇති ඔයගොල්ලෝ දැකලා ඇති ස්වාමීන් වහන්සේගෙන් ආත්මයෙන් පිරුණු කෙනාගේ ඉස්සරහදී කාටවත් කතා කරන්නවත් කටකට පණක් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇස් දෙක දිහා බලලා කතා කරන්න බෑ. ආමේන්. ඔක්කොම කරන්නේ පිටිපස්සේ. ආමේන්. හලෙලූයා. ඒක දේව සේවකයන්ට එම විශේෂයෙන් වෙන දෙයක්. ඇයි අපි දෙවියන් වහන්සේට දැන් සේවය කරන්න අපි අනිත් පැත්ත ගහලා ඉවරයි. දැන් අපි අනිත් පැත්ත ගැහුවට පස්සේ මොකද වෙන්නේ? අපි ඉස්සරහට කතා කරන්න බෑ. අපිට බයිනවා. අනන්ත අපිට බයිනවා. නමුත් මූණට බැන ගන්න අමාරුයි. ඒනවා චකිතය. මූණට මොකවත් කියා ගන්න අමාරුයි. නමුත් පිටිපස්සෙන් ගිහිල්ලා ඕනේ තරම් බයිනවා. ආමේන්. නමුත් ඒ බැන්න එකක් නිකන් හරි මූණට තියලා ඇහුවොත් එහෙම ඒක කියා ගන්නත් බෑ. වෙවුලනවා. ඇයි බයයි. සමහර අය ඉන්න ඇස් දෙක දිහා බලලා කතා කරන්න බෑ. හලෙලූයා. ආලේපලත් කෙනෙක් ඉස්සරහදී ඇස් දෙක දිහා බලලා කතා කරන්න කිසිම කෙනෙක්ට ශක්තියක් හම්බෙන්නේ නැහැ. ඇයි? එයා තුළ දෙවියන් වහන්සේ ක්‍රියා කරන නිසා. හලෙලූයා. නේ ඒ වගේ මොකද වෙන්නේ? අපි භයානකයි. ආමේන්. අපි කියන දේ වෙනවා. අපි කියන දේ වෙනවා. ඇයි? අපිට මැවීමේ බලය උන්වහන්සේ තබලා තිබෙනවා. නේ අපි අර කිව්වා වගේ අපි ගහකොට කොලයකට එහෙම කතා කරපුවම මොකද එන්නේ? ගස්සැල් වල ඵලදාව ඇති වෙන්න යනවා. ආමේන්. අපිට අපේ දරුවන්ට ආශිර්වාද වේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කරනවා වගේ. ආමේන්. අපේ සහෝදර සහෝදරියන්ට අපිත් එක්ක ඉන්න සෙනගට අපේ සභාවේ සෙනගට අපිට ආශිර්වාද වේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන් දෙවියන් වහන්සේ වගේ. ආමේන්. අපි භයානකයි. ඒ වගේම තමයි අනිත් පැත්තත්. අපි ශාප කළොත් ඒ වගේ මේ ශාපය නිදහස් වෙනවා. ඇයි? උන්වහන්සේ අපේ මුඛය වෙලා තියෙනවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා උන්වහන්සේ මිනිස්යාව මැව්වේ උන්වහන්සේගේ ආත්මයත් සමගයි. ඒ නිසා අපි තුල පුදුමාකාර බලයක් අපි උන්වහන්සේ දැන නොදැන වේවා අප තුල ක්‍රියා කරමින් තිබෙනවා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ අප භයානක ලෙස මවල තියෙන නිසා බය වෙන්න එපා කොයිම දාකවත් කිසිම දෙයකට. ආමේන්. නිර්භීතකමක් තියෙන අවශ්‍යයි. දේව දරුවන් ගාව නිර්භීතකම තියෙන අවශ්‍යයි. ඕනෙම දෙයකට ඕනෙම කෙනෙක් එක්ක ඉස්සරහා තනියම උනත් හිට ගන්න. ආමේන්. ඇයි? අපිත් එක්ක මවුන්කරු සිටිනවා. අපිත් එක්ක අපේ තාත්තා ඉන්නවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපි බය වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ අපිව භයානක ලෙස සාදලා ඉවරයි. වෙන මිනිස්සු අපිට බය වෙනවා කියලා ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. හලෙලූයා. හලෙලූයා. ආමේන්. මිනිස්සු බය වෙනවා. මොකද අපි දෙවියන් වහන්සේ මවපු තැන හිටියනම් උන්වහන්සේ මවපු තැන ඉන්නවා නම් අදටත් අපි මිනිස්සයා අපිට බයයි. හලෙලූයා. යක්ෂයා අපිට බයයි. ආමේන්. හූනියන් මලපත් හැම දෙයක්ම අපිට බයයි. ආමේන්. හලෙලූයා. ඒව ක්‍රියා කරන්න වෙන්නේ නැහැ. මොකද අපි තුල ඊට වැඩිය බලයක් තියෙන නිසා. ආමේන්. ඒකයි යක්ෂයාට පුළුවන් අදටත් අපි වටා තිබෙන අපේ ඉඩම් කඩම් අපේ ගෙවල් දොරවල් ඒවට බලපෑමක් ඇති කරන්න පුළුවන්. නමුත් අපිට බලපෑමක් ඇති කරන්න බෑ. ආමේන්. අපිට කිසිම හානියක් කරන්න බෑ.
හලෙලූයා. ඒක විශ්වාසයෙන් අපි අදහා ගන්න අවශ්‍යයි. ආමේන්. අපේ කොණ්ඩ ගහකට හානියක් කරන්න යක්ෂයාට බෑ. හලෙලූයා. ආමේන්. ඇයි ඒ? අපිව භයානක ලෙස උන්වහන්සේ සාදලා ඉවරයි. ආමේන්. ඒ වගේම පුදුම ලෙසත් අපි කොයි විදිහට අතල තියන්නේ? පුදුම ලෙස. ඇයි පුදුම ලෙස? අද දවසේ අපි කරන ක්‍රියාවන් කොහොමද? අපි සාමාන්‍ය මිනිස්සෙක් වාගේද? ඔයා මම දෙවියන් වහන්සේම වූ කෙනෙක් නම් අපි සාමාන්‍ය තවත් මිනිස්සෙක් වෙන්න බෑ සිස්ටර්. ආමේන්. අපි අරයා කරන එකම නෙමෙයි අපිත් කරන්නේ. නෑ අපි කරන දේ වෙනසක් තියෙන්න ඕන දැන්. හලෙලූයා. මිනිස්සු අපිව දැක්කම පුදුම වෙන්න අවශ්‍යයි. හලෙලූයා. මිනිස්සු අපිව දැක්කම පුදුම වෙනවා. හේ බලන්න මේ කරන දේවල් නේද? ඒ කියන්නේ හාස්කම් කරනවා කියන එක නෙමෙයි. මං කියන්නේ ඔයා මම අන්ධයන්ට පෙනීම දෙන්න ඕනේ. ඔයා මම කොරුවේ විද්දවන්න ඕනේ. ඒක නෙමෙයි මම කතා කරන්නේ. ඕනෙම මිනිස්සෙක් අපි ගැන පුදුම වෙනවා. මේගොල්ලන්ට පුදුමාකාර ශක්තියක් තියෙනවා. මේ අය උදේ ඉඳන් රෑ කරන වැඩ ටික බලන්න. මේ අය කරන කතා කරද්දි බලන්න පුදුමයි. සාමාන්‍ය මිනිස්සු වගේ විදිහට නෙමෙයි වැඩ කරන්නේ. හලෙලූයා. බිස්නස් එකක් කරත්, රැකියාවක් කරත්, ඒ හැම දෙයක් තුළම ඕනෙම කෙනෙක්ට පුදුම වෙන්න දෙයක් තියෙනවා. ආමේන්. පැය 3ක කරන වැඩේ පැයකින් කරන්න පුළුවන්ද? පැය 5ක කරන වැඩේ පැය 2කින් කරන්න පුළුවන්ද? ආමේන්. ඉගෙන ගන්න ගියත් මොකද? පුදුම උත්තර දෙන්නේ, පුදුම විදිහට ඉගෙන ගන්න, පුදුම දේවල් කතා කරන්නේ. නේ සෙනගට බලපෑමක්, මිනිස්සෙක්ට බලපෑමක්. ඕනේ මිනිස්සෙක්ව වෙනස් කරන්න, ඕනේ මිනිස්සෙක්ව හරි මගට ගන්න පුළුවන් විදිහට කතා කරන්න පුළුවන් කෙනෙක්. ආමේන්. පුදුමයි. ආමේන්. පුදුම කෙනෙක් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ ඇයි අපිව පුදුම විදිහටයි අපිව මවලා තියෙන්නේ. අනිත් මිනිස්සුયો අපිව දැකලා පුදුම වෙනවා. ආමේන්. ඒ විදිහට උන්වහන්සේ මවලා තියෙන. ඒකට අද දවසේ අපි විශ්වාස කරනවා නම් මාව මැව්වේ මගේ දෙවියන් වහන්සේමයි කියලා. එහෙනම් අද දවසේ ඔයා මම කරන කියන හැම දෙයක් තුළ මිනිස්සු පුදුම වෙන්න අවශ්‍යයි. අනේ කොහෙන්ද මේ තරම් දැනුමක්? අනේ කොහෙන්ද මේ තරම් ප්‍රඥාවක්? ආමේන්. හලෙලූයා. ඒ වගේ මිනිස්යන්ට වේවා ඕනෑම කෙනෙක්ට අපිව පුදුම විදිහට අපිව දකින්න අවශ්‍යයි. හලෙලූයා. එනිසා උන්වහන්සේ අපි විශ්වාස කරනවා නම් අද දවසේ අදටත් අපිව දෙවියන් වහන්සේම වාය කියන දේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ අපිව පුදුම විදිහට මවන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේගේ සැලැස්මකටයි උන්වහන්සේ අපිව මැව්වේ. උන්වහන්සේගේ සැලැස්මකටයි අපිව මවලා තියෙන්නේ. ඒ උන්වහන්සේගේ සැලැස්ම පුදුම ලෙස කරන්නයි උන්වහන්සේ අපව මවලා තියෙන්නේ. උන්වහන්සේගේ සැලැස්ම භයානක ලෙසයි කරන්න උන්වහන්සේ මවලා තියෙන්නේ. හලෙලූයා. උන්වහන්සේගේ සැලැස්ම අපි කරනවා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. පුදුමාකාර නිර්භීතකමක් උන්වහන්සේ අප තුළ තබනවා. ආමේන්. උන්වහන්සේගේ සැලැස්ම නම් අපි කරන්නේ අපි තුළින් පුදුම දේ වෙනවා. අපි පුදුම දේ කතා කරනවා. පුදුම ක්‍රියා කරනවා. මිනිස්සු බය වෙනවා. මිනිස්සු පුදුම වෙනවා. හලෙලූයා. මොකද උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ අතින් නිර්මාණය වූ පුද්ගලයා තුළින් කෙරෙනවා. ආමේන්. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මගේ ආත්මයද ඒ බව මනාකොට දනී. හලෙලූයා. උන්වහන්සේගේ කර්මාන්ත. ඒ කියන්නේ මොකද? උන්වහන්සේගේ අතින් කරපු දේවල්. ආමේන්. අපි ගැනම පුදුම වෙන්න අවශ්‍යයි. අපිවම ආශ්චර්යයක් කරගන්න අවශ්‍යයි. හලෙලූයා. අද දවසේ උන්වහන්සේගේ කර්මාන්තය කියන්නේ මොකද? උන්වහන්සේගේ හස්ත කර්මාන්තය. අපි එකිනෙකා මොනවද? උන්වහන්සේගේ හස්ත කර්මාන්තය. අද දවසේ කී දෙනෙක් අපි එකිනෙකාම අපි පහත් කරලා සලකනවද? අපි අඩු තක්සේරු කරගන්නවද අපිව? ආමේන්.
අපි කවමදාකවත් අපි ගැන පුදුම වෙනවද ෂාපි ඊ මම නම් නියමයි නේද මෙයා ඒ බලන්නකො මං කරපු දේ නේද මෙයා නෑ නෑ මං කරපු දේ කියනවා කියන එක නෙමෙයි ආමේන් නමුත් අපිව මේ මමද ආමේන් අපි පොඩ්ඩක් කල්පනා කරොත් අපිට කල්පනා කරන්න පුළුවන් මේ මමමද ස්වාමීන් වහන්සේ අපි පාවිච්චි කරද්දී අපිට කල්පනා කරන්න පුළුවන් මේ මමමද අර O level fail වෙච්ච මේ මමද A level fail වෙච්ච මේ මමද හැමෝම housemate කියපු මේ මමද ආමේන් අම්මා තාත්තා පවා එපා කරපු මේ මමද මේ අද මෙතනට දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙන්නේ හලෙලූයා අපේ ජීවිතවල වුණ දේවල් ආශ්චර්යමත්කම අපි දකින්න අවශ්‍යයි ඒ ආශ්චර්යමත්කම තුල තමයි අපිට සාක්ෂි වැඩි වෙන්නේ ආමේන් අපි දුර්වලව ඉන්න ඇති නමුත් අද දවසේ උන්වහන්සේ අපිව බලවත් කරලා තියෙනවා අපි මොකද කිව්වේ උන්වහන්සේ කිව්වා කොනේ සියල්ලන් විසින් එපා කරපු කොනේ ගල ප්‍රධාන ගල නේ කොනේ ප්‍රධාන ගල වෙන උන්වහන්සේ සලස්වනවා හලෙලූයා නුඹලා වල්ගේ නෙමෙයි මම හිස වෙන්න සලස්වනවා හලෙලූයා ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි තුල කළා වූ අපි තුල කරන අපි තුල කරපු ඒ ආශ්චර්යමත් දේ අපිම කියන්න අවශ්‍යයි අපි අපිටම දැනෙන්න අවශ්‍යයි හලෙලූයා එතකොට තමයි අපි තුලින් උන්වහන්සේ ප්‍රකාශ වෙන්නේ ආමේන් අපි තුලින් උන්වහන්සේ ප්‍රකාශ වෙන්නේ ඒ උන්වහන්සේ ප්‍රකාශ වෙනවා කියලා කියන්නේ මං හැමදාම ඔක කියන දෙයක් ආත්මයන් වහන්සේ අපි හැම කෙනෙක් තුළම ජීවත් වෙනවා ඒක ඇත්ත ආමේන් අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දවසේ ඉඳන් ආත්මයන් වහන්සේ අපි තුළ ඉන්නවා නමුත් ආත්මයන් වහන්සේ මන් තුළ ක්‍රියා කරන විදිය වෙනස් ඔයා තුළ ක්‍රියා කරන විදිය වෙනස් අරයා තුළ ක්‍රියා කරන විදිය වෙනස් ඇයි ආත්මයන් වහන්සේ ඉන්නවා නෙමෙයි ආමේන් ආත්මයන් වහන්සේ අප තුළ ක්‍රියා කරන්න අවශ්‍යයි ඒකයි දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ ක්‍රියා කරද්දී දෙවියන් වහන්සේ අප තුළින් ප්‍රකාශ වෙනවා දෙවියන් වහන්සේ අප තුළින් ප්‍රකාශ වෙනවා කියන්නේ මොකද්ද වෙන අය දෙවියන් වහන්සේව අපි තුළින් දකින්න පටන් ගන්නවා ආමේන් අද දවසේ කී දෙනාද කිතුනුව තුළ දෙවියන් වහන්සේව වෙන මිනිස්සෙක්ව දකින්න යන්නේ වෙන මිනිස්සෙක් දකින්න යන්නේ ආමේන් හලෙලූයා අපි ආත්මයන් වහන්සේ තුළ ඉන්න සෙනගක් අපි යාඥාවේ ඉන්න සෙනගක් අපි නිරාහාරයෙන් ඉන්න සෙනගක් නමුත් කී දෙනෙක් මිනිස්සයෝ අපි තුළ ඇත්තටම දෙවියන් වහන්සේව දකිනවාද දෙවියන් වහන්සේ අප තුළින් ප්‍රකාශ වෙනවාද ආමේන් හලෙලූයා ස්වාමීන් වහන්සේ අපව මැව්වේ අපව සෑදුවේ උන්වහන්සේට මේ පොළවේ අපි තුළින් ප්‍රකාශ වන පිණිසයි හලෙලූයා ඒකයි උන්වහන්සේ අතින් අරගෙන ඔයාව ගොතල හැදුවේ මොකද උන්වහන්සේ දැනගෙන හිටියා මේ උන්වහන්සේ හදන්නේ උන්වහන්සේට ලගින්න ඕන තැනයි ආමේන් උන්වහන්සේට ජීවත් වෙන්න ඕන තැනයි හලෙලූයා ආමේන් ඒතර උන්වහන්සේ පුදුම විදිහටත් භයංකර විදිහටත් ඔයාව හැදුවේ ආමේන් මොකද උන්වහන්සේ පුදුම නිසාත් උන්වහන්සේ භයංකර නිසාත් උන්වහන්සේ ඔයා තුළින් ඒ විදිහටම ප්‍රකාශ වෙන්න අවශ්‍ය නිසායි ආමේන් හලෙලූයා ඒ වගේම උන්වහන්සේ අපි දැනගන්නත් ඉස්සෙල්ලා උන්වහන්සේ අපේ හදවත උන්වහන්සේගේ අයිතිය තබාගත්තේ අපි තුලින් උන්වහන්සේගේ ප්‍රේමයත් අනිත් අය වෙත ප්‍රකාශ වෙන්න අවශ්‍ය නිසායි කාගේවත් ප්‍රේමය නෙමෙයි ඔයාගේ මගේ ප්‍රේමය නෙමෙයි සාමාන්‍ය අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ප්‍රේමය නෙමෙයි යාළුවෙක්ගේ ප්‍රේමය නෙමෙයි නෑදෑයෙක්ගේ ප්‍රේමය නෙමෙයි සහෝදරයෙක්ගේ සහෝදරියක්ගේ ප්‍රේමය නෙමෙයි ආමේන් උන්වහන්සේ අපි මවද්දීම උන්වහන්සේ අපේ හදවත උන්වහන්සේ හිමි කරගත්තේ හලෙලූයා උන්වහන්සේගේ ප්‍රේමය ඒ හදවත තුලින් මුළු සෙනගට පෙන්වන්න අවශ්‍ය නිසායි
හලෙලූයා. එතකොට ඔයාගේ හදවත අද දවසේ ඔයාට අයිති නැහැ. ආමේන්. අපේ හදවත අයිති කාටද? අපේ දෙවියන් වහන්සේටයි. ආමේන්. හලෙලූයා. ඇයි උන්වහන්සේට අවශ්‍යයි අපි තුල ඉඳගෙන අපේ හදවත පාවිච්චි කරමින් අන් අයට ප්‍රේම කරන්න. ආමේන්. උන්වහන්සේට අවශ්‍යයි උන්වහන්සේ කැමති විදිහට අපිව ගොතලා අපිව නිර්මාණය කරලා උන්වහන්සේට කැමති මාලිගයක් උන්වහන්සේට අපිව කරගන්න අවශ්‍යයි. ආමේන්. ඇයි උන්වහන්සේ කැමති අපි තුල නතර වෙන්න. හලෙලූයා. මයික් එක ඔෆ් කරගන්න ප්ලීස්. කවුද මේ අර බ්‍රදර් දාවේ? සින්දු වගේක් කරනවා රේඩියෝ එකක් වැඩ කරනවා ප්ලීස් ඔෆ් කරගන්න. මයික් එක ඔෆ් කරන්න. ආමේන්. හලෙලූයා. නේ පොඩ්ඩක් එයාව දන්න කෙනෙක් ඉන්නවා නම් එයාව දැනුවත් කරන්න. මම දන්නේ නැහැ මොකද්ද නම කියලා. අනෝමා සිස්ටර් කුවේට් අනෝමා සිස්ටර්. sorry. අනෝමා සිස්ටර් මයික් එක ඔෆ් කරන්න. මයික් එක ඔෆ් කරන්න ප්ලීස්. මල්ලිකා සිස්ටර් පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා කියන්න. හලෙලූයා. ස්වාමී ස්තුති වේවා. ප්‍රශංසා වේවා. හරි බාධාවන් මේක කියන්නේ එනකොට දැනගන්න ඕනේ. එනකොටම ඔෆ් කරගෙන එන්න දැනගන්න ඕනේ. නැත්තම් හැමෝටම මේක බාධාවක්. ඉතින් ස්වාමින් වහන්සේ අපිව මෙව්වේ ඒ විදිහටයි. ඇයි මම මේ විදිහට කියන්නේ? ස්වාමින් වහන්සේට කැමති විදිහටයි. හලෙලූයා. නමුත් අද දවසේ අපි කොණ්ඩ කපන්නේ අපිට කැමති විදිහට. අපි කියන්නේ මොකද? මගේ ජීවිතේ මට ගත කරන්න ඕනේ මට ඕනි විදිහට. මට කැමති විදිහට. ආමේන්. හලෙලූයා. මං කරන්නේ මට ඕනේ දේ. නේ. අපි හුඟක් වෙලාවට අපේ ජීවිත ගෙනියන්න අපි උන්වහන්සේගේ කැමැත්තට වඩා නේ අපි අපේ කැමැත්ත තමයි මුල් කරගෙන ඉන්නේ. නමුත් ඇත්තටම පටන් ගත්ත තැන අපි නමුත් අපි ඒ වුණාට තාමත් අපි කියනවා අපි මැව්වේ දෙවියන් වහන්සේ. අපිව සෑදුවේ දෙවියන් වහන්සේ. නමුත් ඇත්තටම අපි හැරිලා බැලුවොත් අපි මොකද්ද කියන්නේ? අපි ආමේන්. නමුත් අපි කියන ගීතිකාව මොකද්ද? ඉඩ දෙන්නෙමි මෙමා මා කැමැත්ත හැරදමා දුබල වූමා දෙස බලා ලංකර ගන්නවා. අපි ලෙඩ වුණ වෙලාවට අපි දුර්වල වුණ වෙලාවට අන්න කැමති දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. ඒ වෙලාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත වේවා. නමුත් අනිත් හැම වෙලාවකම මම කරන්නේ මට ඕන දේ. ආමේන්. හලෙලූයා. නමුත් අපි විමසන්න අවශ්‍ය මොකද්ද? මං ගැන මගේ දෙවියන් වහන්සේට කැමති දේ මොකක්ද? ආමේන්. මං ගැන මගේ දෙවියන් වහන්සේට කැමති මොකක්ද කියන තැනට ආපුවම එතනදී උන්වහන්සේට දොරටුවක් ඇරෙනවා. ආමේන්. එතනදි තමයි උන්වහන්සේට දොරටුව ඇතුල් වෙන්නේ අපි තුලට ඇතුල් වෙන්න. නැත්තම් අපි දොර අරින්නේ මොනකටද? අපි ගෙදර දොර අරින්නේ අපි කැමති දෙයටයි. අපි දොර අරිනවා තලපට් එකට දොර අරිනවා. පීසා හට් එකට දොර අරිනවා. අපි දොර අරිනවා ලස්සන ඇඳුම් පැළඳුම් වලට. අපි දොර අරිනවා ලස්සන රත්තරන් පටු වලට. අපි දොර අරිනවා ලොකු ලොකු රැකියාවන් වලට. අපි ලොකු දොර අරිනවා ලොකු ලොකු වාහන වලට. ආමේන්. නමුත් ජේසුස් වහන්සේ කියනවා එලිදරව් පුතේම මොකද මම දොර ළඟ සිට තට්ටු කරමින් නමුත් නේ දොර ඇරනද තාම? එලිදරව්වට යද්දිත් ජේසුස් වහන්සේට දොර ඇරලා නැහැ. නමුත් අපේ හදවත උන්වහන්සේගේ අද දවසේ අපි උන්වහන්සේට කියව ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත මොකක්ද? ඒ දේ අප තුළ වේවා. උන්වහන්සේ කැමති දේ මොකක්ද? ඇයි මාව උන්වහන්සේ හැදුවේ මේ විදියට? උන්වහන්සේ ඇයි මා තුළ ලැබුම් ගන්න ආසාවෙන් ඉන්නේ? ඇයි උන්වහන්සේ මාව මාලිගාවක් කරගන්නේ?
ආමේන් හලෙලූයා. උන්වහන්සේ මගේ ජීවිතේ මං ගැන කැමති මොකක්ද කියන එක හොයන්න පටන් ගනිද්දී ඒ දොරට විවර වෙනවා. එතකොට උන්වහන්සේට ලේසි වෙනවා අපි තුළට ඇතුල් වෙලා අපි තුළ ලැබුම් අරගෙන උන්වහන්සේගේ වැඩේ අප තුළ පටන් ගන්න. හලෙලූයා. උදාහරණයක් විදියට යෙරමියා පොතට යන්න. යෙරමියා 1:5 හලෙලූයා. යෙරමියා 1:5 මොකද කියන්නේ එතන? යෙරමියාට දෙවියන් වහන්සේ කතා කරනවා. අන්න යෙරමියාගේ දවසාවා යෙරමියා හෙව්වා දෙවියන් වහන්සේ ඇයි මාව මැව්වේ? දෙවියන් වහන්සේ ඇයි මාව සෑදුවේ? දෙවියන් වහන්සේ මං ගැන මොකක්ද කැමති වුණේ? එදා දෙවියන් වහන්සේට කතා කරලා කියනවා මොකද්ද? මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. ආමේන්. හලලූයා. අපිව ගොතන්න ඉස්සෙල්ලා අපිව පුදුම ලෙස භයානක ලෙස සාදන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කල්පනා කරේ මොකද්ද? මම ගොතන්නේ තොප්පියක්ද? මම ගොතන්නේ ඇඳුමක්ද? මම ගොතන්නේ මේස් දෙකක්ද? ආමේන්. හලලූයා. දෙවියන් වහන්සේ කල්පනා කරගෙන හිටියා මම ධම්මිගෙන් මොකද්ද කරන්න යන්නේ? මම මල්ලිකාගෙන් මොකද්ද කරන්න යන්නේ? මම ඩියානගෙන් මම මොකද්ද කරන්න යන්නේ? මම ගංගගෙන් මොකද්ද කරන්න යන්නේ? ආමේන්. හලලූයා. ආමේන්. ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා මම නුඹේ මුනුබ මව්කුසේ මම නුඹව ගර්භයෙහි සාදන්ට පළමුවෙන් වෙන්න. මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. ආමේන්. මම නුඹව අඳුරගෙන හිටියා. හලලූයා. උන්වහන්සේගේ සැලැස්ම මොකද්ද? උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා අපි කල්පනා කරද්දී අපි හිතනවා මේ වගේ අපි සැලැස්මක් කියපුව මොකද්ද හිතන්නේ? අපි හිතන්නේ අර ගෙවල් වල වගේ අර නේද? අර මොනවාද ලොකු ව්‍යාපාරවල අපි කරනවා වගේ ලොකු සැලැස්මක්. නෑ. උන්වහන්සේගේ සැලැස්ම ඔයයි. ආමේන්. ඔයා සුදුද කළුද? ඒ සුදු වේවා කළු වේවා දුඹුරු වේවා ඔයා තමයි උන්වහන්සේගේ සැලැස්ම. ඔයා සුදුද කළුද දුඹුරුද ඔයා සැලැස්ම. ආමේන්. ඔයාම මොන ගමෙන්ද? ඒ ඔයාගේ සැලැස්ම. හලලූයා. ඔයාගේ කටහඬ මොන වගේද? ඒ ඔයාගේ සැලැස්ම. ඔයා කැමති අකමැති දේවල් මොනවද සාමාන්‍යයෙන්? ඒ ඔයාගේ සැලැස්ම. ඔයා වෙන අය වගේ නෙමෙයි. ඔයා වෙනස්. ඒ ඔයාගේ සැලැස්ම. ඔයාට තියෙන හැකියාවන් වෙනස්. ඒ ඔයාගේ සැලැස්ම. ඔයාගේ සමාජලාවට ආකල්ප වෙනස්. ඔයා හිතන විදිය වෙනස්. ඒ ඔයාගේ සැලැස්ම. ඒ ඔක්කොම එකතු කරලා තමයි උන්වහන්සේ ඔයාව ලස්සනට ගොතලා තියෙන්නේ. ආමේන්. හලලූයා. මම නුඹව ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. හලලූයා. අද දවසේ ඔයා කොතන හිටියත් කොහොම හිටියත් ඔයා කොහෙ ගියත් කොහෙ හිටියත් උන්වහන්සේ ඔයාගේ එක හඬකින් ඔයාව දන්නවා. ආමේන්. ඔයාව හොඳට උන්වහන්සේ හඳුනනවා. මොකද උන්වහන්සේ ඔයාගේ අම්මා තාත්තා ඔයාව ධම්මි කියලා, ඔයාගේ අම්මා තාත්තා ඔයා ගංගා කියලා, ඔයාගේ අම්මා තාත්තා ඔයා ඩියාන කියලා වුණත් හඳුනගන්න කලින් ඉඳන් තමයි උන්වහන්සේ ඔයාව මාව හඳුනගෙන හිටියේ. ආමේන්. හලලූයා. ඒ නිසා ඔයාගේ අම්මා තාත්තා ඔයාව ඉංජිනේරුවෙක් කරන්න, ඔයා දොස්තර කෙනෙක් වෙන්න, ඔයා අරක කරන්න, ඔයා මේක කරන්න ඔයා තෝරගත්තට ආමේන්. දෙවියන් වහන්සේ ඔයාව තෝරගෙන තිබෙන්නේ වෙනම දෙයකට. උන්වහන්සේ ඔයා තුලින් මොකද කරන්නේ? නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට ඔයාගේ දේව සැලැස්ම ඔයාගේ වෙන්න යන්නේ. ඔයා මොන විදිහේ කෙනෙක් බවට පත් වෙන්න යන්නේ? ඔයා ඉගෙනගෙන නේ අපි කොච්චර දේවල් ඉගෙන ගත්තද? සමහරවල් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා ඩොක්ටර් කෙනෙක් නෙමෙයි අද. අපි ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්තට ඉංජිනේරුවෙක් නෙමෙයි අද.
අපි සංගීත විෂය ඉගෙන ගත්තට අපි වොයිස් එකේ නෙමෙයි අද. ආමේන් හලෙලූයා. අපි එක එක දේවල් වෙන්න පුළුවන්. නමුත් නුඹ මෞකුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට දෙවියන් වහන්සේ කැප කරනවා. දෙවියන් වහන්සේ වෙන් කරනවා ඔයාව මාව. හලෙලූයා. උන්වහන්සේගේ සැලැස්ම විදියට උන්වහන්සේට අවශ්‍ය කෙනා කවුද මොන විදියටද මං ආව නිර්මාණය කරලා තියෙන්නේ කරන්නේ කියන එක උන්වහන්සේ අපිව මෞකුසෙන් එළියට එන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේක තීරණය කරලා ඉවරයි. හලෙලූයා. අද දවසේ ඔයා මොන විදි කොතනද ඉන්නේ? අද දවසේ ඔයා මොන විදියටද ජීවත් වෙන්නේ? අද දවසේ ඔයා හවුස් මේට් වෙන්න පුළුවන්. අද දවසේ ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙනම රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා රැකියාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඔයා තුළ ලැබුම් අරගෙන ඔයා තුළ ජීවත් වෙන්න පටන් අරගෙන ඔයත් එක්ක කරන්න යන වැඩේ මොකද්ද කියන එක උන්වහන්සේ ඒක හිතලා ඉවරයි. ඒ වෙනුවෙන් ඔයාව නිර්මාණය කරලා ඉවරයි. ඒ වෙනුවෙන් ඔයාව කැප කරලත් ඉවරයි. ආමේන්. හලෙලූයා. කැප කරාට පස්සේ මොකද කරන්න පුළුවන්? ඒක වෙනස් කරන්න පුළුවන්ද? මොකද්ද කැප කරනවා කියන්නේ? දැන් ඔන්න උදාහරණයක් විදිහට ඔක්කොමලා මුයන කට්ටිය හින්දා කියමුකෝ නේ. දැන් මොනවාද බෝංචි එකක් හදන්න යනවා ඒකට අල දාලා. දැන් බෝංචි එකට අල දාලා හදන්න යන ඉඳ ඔයා අල ටික කපලා ඔයා බෝංචි එකට දැන් දාලා දැන් බෝංචි එක ඇතුලේ අල එක හැදෙනවා. හැදෙනලා එක පාට එතන එක්කෝ බෝංචි එක අල එපා මට අල තෙල් දාලා ඕනේ කියලා එක පාටේ අල ටික අරගෙන වඩ අල තෙල් දාන්න පුළුවන්ද? බෝංචි එක ඇතුලේ තියෙන අල ටික අරගෙන වඩ දැන් අල තෙල් දාන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හලෙලූයා. දැන් උන්වහන්සේත් ඔයාව වෙන් කරාට පස්සේ ඔයාව බෝංචි එක ඇතුළට දාලා ඔයා බෝංචි එකත් එක්ක හැදෙන්න පටන් ගත්තට පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. ආව කැප කරලා ඉවරයි. ආමේන්. හලෙලූයා. ඔයාව උන්වහන්සේ වෙන් කරලා ඉවරයි. ඒ නිසා දැන් ඔයාට no choice. ආමේන්. ඔයාට කිසිම ආයෙ දැන් ඔයාට වෙනස් වෙන්න බෑ. උන්වහන්සේගේ කැමැත්තෙන් ඔයාට ඉවතට යන්න බෑ. ඉවතට ගියොත් ඔයා තවත් වැඩකට නැති කෙනෙක් බවට පත් වෙනා මිසක් ඔයාගෙන් ගන්න වැඩක් නැහැ. හලෙලූයා. බෝංචි එක මට අල එපා කියලා අල එක එළියට ගත්තොත් එහෙම ඒක ඔයා කන්නෙත් නැත්නම් නිකන් විසික් කන්න වෙනවා. ඔයාට එකෙන් අල තෙල් දාන්න බෑ. ඔයාට වෙන වැඩක් ගන්න බෑ. හලෙලූයා. ඒ නිසා ඔයා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනකම්ම දෙවියන් වහන්සේ අතරින් ප්‍රකාශයෙන් යන්නේ නැහැ. දෙවියන් වහන්සේ අතරින් ක්‍රියා කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඔයා දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන හැටියට ඔයා තුළ උන්වහන්සේට දෙන්න අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේට ඔයාව වැඩිපුර පාවිච්චි කරන්න ඔයා හුරු වෙන්න. හලෙලූයා. ආමෙන්. ස්වාමිනේ ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න. කොතනද ඔයාට අවස්ථාවක් ලැබෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් වැඩක් කරන්න. ඒ වැඩේ කරන්න වෙලෙම. ඔයාට යාඥාවක් කරන්න කිව්වොත් නැගිටලා යාඥාව කරන්න බය වෙන්න එපා. හලෙලූයා. ඔයාට වචනයක් කියවන්න කිව්වොත් ඒ වචනේ කියවන්න බය වෙන්න එපා. ආමෙන්. ඔයා යන්න අර සිස්ටර්ට සුභාරංචි කතා කරලා එන්න ජේසුස් වහන්සේ ගැන කතා කරලා එන්න කිව්වොත් ඔයා බය වෙන්නේ නැතුව ගිහිල්ලා ඒ වැඩේ කරන්න. ආමේන්. හලෙලූයා. ඔයා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනෙම දෙයකට ඔයාව කැඳවන දෙයට ඔයා කැමැත්ත දක්වන හැටියට උන්වහන්සේ ඔයාව වැඩිපුර පාවිච්චි කරන්න පටන් ගන්නවා. හලෙලූයා. උන්වහන්සේ බලවත් ලෙස ඔයාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. හලෙලූයා. ඒ වගේම යෙරමියාට ඒ වගේ නිසා කියනවා යෙරමියා හිතුවා යෙරමියාට බෑය. නුත් යෙරමියාට දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? නුඹ මම මවකුසේ සාදන්ට පළමෙන් හඳුනාගෙන සිටියමි නුඹ කුසේ නික්මෙන්ට පළමෙන් මම නුඹ කැපකොට ජාතීන්ට අනාගත වක්තෘ කෙනෙකු කොට නුඹ නියම කළමෙයි කීසේක. ආමේන්. හලෙලූයා. යෙරමියා ඉපදෙනකොටම අනාගත වාක්‍ය කියාගෙන ආවේ නැහැ. ආමේන්. හලෙලූයා. නමුත් යෙරමියා උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් යෙරමියාට දෙවියන් වහන්සේ කතා කරන්න පටන් ගත්තා. හලෙලූයා. අපි උන්වහන්සේ වෙතට දොරටු විවර කරද්දී
ආමෙන්. උන්වහන්සේට ඇතුළට එන්න ඉඩ දෙද්දී උන්වහන්සේ අප තුළින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ආමෙන්. හලලුයියා. නැත්තම් ඔයාට අක්තපත්‍රයක් දුන්න කමට ආමෙන් ඔයා පාස්ටර් කියලා ඔයාට අක්තපත්‍රයක් දුන්න කමට ඔයා පාස්ටර් වෙන්නේ නැහැ. ආමෙන්. ඔයා පාස්ටර් විදියට වැඩ කරන්න පටන් ගත්තී තමයි ඔයා පාස්ටර් වෙන්නේ. ආමෙන්. හලලුයියා. ඔයා අනාගත පත්‍රවරයෙක් කියලා වාලේප කරපු තරමට ඔයා අනාගත පත්‍රවරයෙක් වෙන්නේ නැහැ. ආමෙන්. ඔයා අනාගත පත්‍රවරයෙක් වෙන්න කැමති වෙලා ඔයා දෙවියන් වහන්සේට ඉඩ දෙන්න පටන් ගද්දී අනිත් මිනිස්යාගේ ගැන ප්‍රේමයක් එක්ක අනිත් මිනිස්යාගේ අනාගතය ගැන ඔයා වද වෙන්න පටන් ගද්දී අනිත් මිනිස්යාගේ අනාගතය ගැන අනිත් මිනිස්යාගේ ප්‍රශ්න ගැන ඔයාට බරක් වෙන්න පටන් ගද්දී උන්වහන්සේගේ හදවත වාගේ හදවතක් ඔයා තුළ නිර්මාණය වෙන්න පටන් ගද්දී උන්වහන්සේ ඒ මිනිස්යා ගැන ඔයාට තිබෙන දැනුම උන්වහන්සේ වැඩි කරනවා. ආමෙන්. හලලුයා. එනිසා ඔයාගේ හදවත විශාල වෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ හදවත වාගේ. හලලුයා. ඒ වගේ උන්වහන්සේට ක්‍රියා කරන්න උන්වහන්සේ අපි තුළ ඉඳගෙන ක්‍රියා කරන්න නම් උන්වහන්සේට අපි සම්පූර්ණයෙන්ම ඉඩ දෙන්න අවශ්‍යයි. ආමෙන්. හලලුයා. උන්වහන්සේ වැහිච්චනේ වහලා අතෑරලා දාපු ගෙවල් ඇතුළට ගිහිල්ලා නැවතිලා ඒව සුද්ධ පවිත්‍ර කරලා ගන්න දෙවියන් වහන්සේ නෙමෙයි. ආමෙන්. හලෙලූයා. අපි පවිත්‍ර කරගන්න ඕනේ දා කිව්වා වගේ. ආමෙන්. ගෙදර වැහිලා නම් තියෙන ගෙදර ඇරලා දූවිලි පිහදාලා මකුළු දැල් කඩලා නේ සුද්ධ පවිත්‍ර කරලා තමයි අපි එන්න කියන්නේ අමුත් එක්ට උනත් ඇතුළට. ආමෙන්. ගෙදර තාම අයිතිකාරයෙක් ඉන්නවා. ආමෙන්. ගෙදර ඔන්න කනත් තියෙන මලමිනිය තමා ඔන්න අර ගෙදර එහෙනම් අතහැරලා දාපු පාළු වෙච්ච ගෙදර. නමුත් ඔයා ජීවත් වී පාළුකයක් වාගේ නම් ඒ කියන්නේ මොකක්ද? ඔයා කනත් ඉන්න මලමිනිය හා සමානයි. ආමෙන්. ඔයා ආපහු නැගිටින්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. ගෙදර සුද්ධ පවිත්‍ර කරලා මකුළු දැල් කරලා දූවිලි කාපලා අපේවා කරලා ජේසුස් වහන්සේට නැවත ඇවිල්ලා ඉන්න පුළුවන් තැනක් කරගන්න අවශ්‍යයි. ආමෙන්. අපි එහා ගෙදර මිනිස්සෙක්වත් ගෙදරට ගෙන්න ගන්න නැහැ නේ ගෙදර අස්න කරන්නේ. ආමෙන්. හලෙලූයා. ඒ වගේම තමයි අපි උන්වහන්සේට එනකොට ඊට වැඩිය අපි වැඩ කරන්න අවශ්‍යයි. දැන් මේ නත්තල් කාලේ ආමෙන් නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ කාලයක උපත සමරන කාලයක ඇත්තටම අපි සිටින්නේ නේද? එතකොට උන්වහන්සේ ඇත්තටම අපේ ජීවිතවලට ලැබුම් අරන් තියෙනවාද කියන දේ අපි සලකා බලන්න අවශ්‍යයි. ආමෙන්. මේ නත්තල් කාලේ මේ ක්‍රිස්මස් එක නිකන් උත්සවයක් කරගන්න එපා. උන්වහන්සේ නැති උත්සවයක්. ආමෙන්. හලලූයා. උන්වහන්සේ ඉන්න උත්සවයක් කරගන්න අවශ්‍යයි. උන්වහන්සේ කොහෙවත් නෙමේ අපි තුල ඉන්න. අපි තුල උන්වහන්සේගේ කැමැත්ත කරන. ආමෙන්. එදා මව් කුසේ උන්වහන්සේ අපව තෝරගත්තේ කොහමද? උන්වහන්සේ මව් කුසේද අපව සෑදුවේ මොන විදිහටද? ආමෙන්. ඒ උන්වහන්සේගේ කැමැත්ත කරන්න නම් අද දවසේ උන්වහන්සේගේ කැමැත්ත කරන තැනට අපි උන්වහන්සේ එක්ක එකතු වෙන්න අවශ්‍යයි. හලලූයා. ඒ නිසා උන්වහන්සේගේ කැමැත්තට අද දවසේ ඉඩ දෙන්න. හලලූයා. උන්වහන්සේගේ කැඳවීමට එකඟ වෙන්න. ආමෙන්. හලලූයා. උන්වහන්සේට ඔබේ හදවත විවර කරලා උන්වහන්සේට නැවත කියන්න ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේම පමණක් අපේ ජීවිතවල ලැබුම් ගනීවා. ආමෙන්. ඔබ වහන්සේ මාව සෑදුවේ ඔබ වහන්සේට මාලිගාවක් වෙන්නද? ඒ ලෙසම මගේ ශරීරය මගේ ජීවිතය ඔබ වහන්සේට මාලිගාවක්ම වේවා. මගේ ජීවිතේ මට ජීවත් වෙන තැනකට වඩා ආමෙන් නේ අපි හදාගන්න අපේ මාලිගාව අපිට ජීවත් වෙන්න පුළුවන් විදියට නේ අපි ජීවත් වෙන්න පුළුවන්කමට වඩා මගේ ජේසුනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ජීවත් වෙන්න පුළුවන් මාලිගාවක් විදියට මාව නිර්මාණය කරගන්න. ආමෙන්. හලලූයා. එනිසා අද දවසේ අපි යාඥාවක් කරගනිමු. ජීවමාන ජේසුනේ ඔබ වහන්සේට අපි බාර වෙනවා තව දුරටත් මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ නොඅඩුව තබමින් ඔබ වහන්සේ සෑදූ ඒ පුදුම ලෙසත් භයංකර ලෙසත් ඔබ වහන්සේ ඒ ගෙතු ගෙතිල්ල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අලංකාර ලෙස ගොතා හමාරයි ස්වාමිනී. අලංකාර ලෙස මව් කුසේ ස්වාමීන් වහන්සේ අප සෑදුවා වූ අප මව් කුසේදීම වෙන් කරගත්තා වූ ඊටත් පෙර ඔබ වහන්සේගේ දේව සැලැස්ම තුළ ස්වාමීන් වහන්සේ මව් කුසේ අපව ස්වාමීන් වහන්සේ හලලූයා තනන්ට වුණා වූ මගේ ජීවමාන ජේසුනේ මගේ මවුන් කරුවාණන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත කරන
කරන හැටියට ඔබ වහන්සේ අපේ ජීවිත තුළ ලැබුම් ගන්නා වූ හැටියට අපේ ජීවිත වෙනස් කර ගන්නට අපේ ජීවිත අලුත් කර ගන්නට හලෙලූයා ස්වාමීන් වහන්සේගේ සිංහාසනය අපේ හදවත් තුළ ස්වාමීන් වහන්සේ හලෙලූයා තබන හැටියට එතරම් අලංකාර වූ ස්ථානයක් ඔබ වහන්සේට පිළියෙල කරන හැටියට ඔබ වහන්සේ අපට ඊට දෙන සේක්වා ස්වාමිනී මගේ ජීවමාන ජේසුස් වහන්සේගේ කැමැත්ත කරන්ට ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ සැලැස්ම කරන්ට ඔබ වහන්සේ අපට අවසර දෙන සේක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පුදුම ලෙසත් භයංකර ලෙසත් ඔබ වහන්සේ අප තුළින් ප්‍රකාශන හැටියට ඔව් ස්වාමීන් වහන්සේ අපේ හදවත තුළින් මුළුමනින්ම ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ලෙස වහන්සේගේ ප්‍රේමය දෙවියන් වහන්සේ ලෙස ප්‍රකාශන හැටියට අපේ ජීවිත වෙනස් කරගන්නට අද දවස අපි සූදානම් වෙනවා ස්වාමිනී මගේ ජීවමාන ජේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරන කොටගෙන ඒ සුදු ලේ වලින් අපි පවිත්‍ර වෙමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුළ අපි නිදහස් වෙනවා ඔබ වහන්සේගේ ලේ බල කොටුව තුළ අපි සැඟවෙනවා මගේ දෙවියන් වහන්සේ අනේ ස්වාමිනී හලෙලූයා ඔබ වහන්සේ මවුදා පටක් ඔබ වහන්සේ සෑදූදා පටක් එලෙසම ඒ ආකාරයෙන්ම අපේ ජීවිත ස්වාමීන් වහන්සේ ගත කරන්ට ඔබ වහන්සේ අපට අවසර දෙනසේක්වා අපි හැම කෙනෙම ඔබ වහන්සේගේ සුදු දෑතට බාර වෙනවා මේ මොහොත ඔබ වහන්සේගේ ලේ වලට යටත් කරනවා කැප කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම අප තුළ රාජ්‍යකම් කෙරේවා ඔබ වහන්සේ ජයෙන් ජයදී සියල්ල සඵල කොට ඔබ වහන්සේගේ කැමැත්ත පමණක්ම අපේ ජීවිත තුළ කෙරේවා ඔබ වහන්සේගේ සැලැස්ම පමණක්ම අපේ ජීවිත තුළ වේවා නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් බලවන්ත අනර්ගෝ නාමයෙන් ආමේන්